නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒක ධම්මං භික්ඛවේ පජහත අහංගෝ පාටිභෝගෝ අනාගාමීතාය කතමං ඒක ධම්මං දෝසෝ භික්ඛවේ ඒක ධම්මං පජහත අහංගෝ පාටිභෝගෝ අනාගාමීතායාති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන සිටිනා වූ සදහැබර පින්නතුනි අනුග්‍රහක බෞතුන් ගෞරව පෙරදරිව ඉල්ලා සිටිනවා මෙහෙම. උපන් ක්ලේශ ප්‍රහාණය පටිඝ නිමිති ඇසුරින් විග්‍රහ කර දෙනමින් ධර්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උපන් කෙලෙස් ප්‍රහාණය පටිඝ නිමිති ඇසුරෙන්. අපි පරිහරණය කරන පරිශීලනය කරන ග්‍රන්ථවල කරුණු පැහැදිලි කිරීමට වැදගත් වෙන දේවල් සඳහා විශේෂ ලකුණු යටින් අඳින ලද ඉරි තිබෙනවා. මේක උද්දක නිකායේ ඉතිඋත්තක පාළියයි. ඉතිඋත්තක කියන්නේ මෙසේ වදාලා කියන අර්ථයෙන් කියවෙන්නේ. මේකේ තිබෙනවා මේ මාතෘකාව යටතේ මාතෘකා 7ක් 8ක් 10ක් විතර. මේ බුද්ධ වචනයක් නම් වරදින්න බෑ. එහෙනම් ඒ පිළිබඳ සැකයක් තියෙන්න බෑ. එහෙනම් මේක සමාජයේ නොකරන්නේ ඇයි? මේ කෙරෙන්න ඕන කාරණේ හරියට කරගන්න පාර හම්බ වෙලා නැහැ. හරියට කරගන්න හම් වුණොත් ඊට පස්සේ මේ කියන කාරණාවේ ආය උපග්‍රන්ථ එහෙම තිලිලියල් නැහැ. අහවල් කාරණා සම්පූර්ණ වෙන්න ඕන කියලා මේ සඳහා සුදුසුකම් එහෙම චරිත සහතික ඉල්ලනවා වගේ. රැකියාවකට ගත්තාම රැකියාව සුදුසුකම් චරිත සහතික ඉල්ලනවා වගේ. ඒ එක දෙයක් කිරීම තුළින් මම මේ මාතෘකා අතරින් ගත්තේ මේ ඔබම ඉල්ලා තිබුණ කියලා බැවින් තථාගතයන් වහන්සේ මෙහෙම වදාරනවා. හැබැයි ආමන්ත්‍රණය භික්ෂුන් වහන්සේලාට මොකද උන්වහන්සේලාටනේ මල්දරණය දුන්නේ සහ ඉස්සරහින් ඉඳලා තියෙන්නේ. මහණෙනි එකම ධර්මයක් බැහැර කරව්. ඒක ධම්මං භික්ඛවේ පජහත කියලා කියන්නේ. ඒ තරක් නෙමෙයි. අහංගෝ පාටිභෝගෝ අනාගාමීතා මම අප වෙනවා. පාටිභෝගෝ කියන්නේ මම ඔබට ඔබලාට අප වෙනවා අනාගාමී වෙන බවට. තවත් මොනවද? බුදුන් වහන්සේ අප වෙනවා නම් ආයේ කවරෙක් ධර්මයක් දෙයක් කතමං ඒක ධම්මෝ ආයෙත් තර්ක කියනවා. ඔන්න ඔබට අදාළ නිමිත්ත ඔබ මතා කළේ මේකේ පටිඝ නිමිත්ත ඇසුරින්නේ. මේකේ පෙන්නනවා දෝසෝ භික්ඛවේ ඒක ධම්මං පජහත ද්වේෂය නම් වූ එකම සංකල්පය පහ කරව්. මම තොපට අනාගාමී භාවයේ පිණිස අප වෙමි. පෙරම් පුරන්න ඕන කියලා හරි, මහාන වෙන්න ඕන කියලා හරි, උපසම්පදා වෙන්න ඕන කියලා හරි, අනාගත බුදුන් එනකන් ඉන්න ඕන කියලා හරි, ත්‍රි හේතුක ප්‍රතිසම්පිතෙන්න ඕන කියලා හරි, අභිධර්මයේ පාඩම් තියෙන්න ඕන කියලා හරි මොකවත් තියෙනවද උපග්‍රන්ථ? මේ එකට එකක් සම්බන්ධයෙන් බැහැර කරන්න කියලා තියෙනවා. ඒක කරන හැටි ඉගෙන ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒක අතහැරනකොට අනිකත් අතහැරෙයි.
නමුත් බුදුන් වහන්සේ හමු නොවන සමාජයේ මේක වර්ධනය කරන සමාජයක් ඉන්නේ. අතහරින කෙනෙක් නෙවෙයි. අන්නේ වර්ධනය කරන පැත්ත ඉගෙන ගත්තාම ඒක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව නැත්නම් පරිහාන ධම්මංගෝ භික්ඛවේ දේසිස්සාමි කියලා සමාජයටම දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් අනිත් වැඩේ හරියට කරන හැටි ඉගෙන ගන්න වෙනවා. මම සමහර විට ඔය කියන්නේ සාමාන්‍ය ජනතාව සඳහා අනුගමනීය ප්‍රතිපදාවක් වූ එදිනෙදා ජීවිතයේදී මේ හිතන්නවත් බැරි තරම් පණ්ඩිතයන්ට ප්‍රඥාවන්තය උගුදුන්ට පමණක් සීමා වුණා වූ වනාන්තරේ ගත වෙලා ඉඳලා වඩන්න ඕන වුණා වූ අතිශය අපහසු දහමක් බවට පත් උනේ ඇයි පත් කළේ ඇයි? එතකොට බහුජන හිතාය පදය අවලංගු වෙනවානේ. මොකද බොහෝ ජනතාවක් නැහැනේ උගතුන් බුද්ධිමතුන් සාමාන්‍යයි. මේවා තුළින් මා දකින්න දෙයක් තිබෙනවා. මේ බුද්ධ වචනේ මා විශ්වාස කරනවා. නමුත් වෙන්නේ නැත්තේ අනුගමනීය ප්‍රතිපදාව වැරදි නිසා. බුදුන් වැරදි නිසා හෝ මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම වැරදි නිසා නෙවෙයි. දැන් මේ ඔබ මතක් කරපු පටිඝ නිමිත්ත කියන්නේ ඒක නේද? නිමිත්ත කියන්නේ අරමුණට එනවට. පටිඝය කියන්නේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය, අමනාපය, අකමැත්ත ආදී කොට ඇති ගැටෙන්න හේතු වෙන කාරණාව. එතකොට මම කේන්ති ගන්න නෑ කියලා ශික්ෂාපදයක් සමාදන් වෙලා බාහිරට මොන නොදී හිටියාමත් ගැටෙන්නේ නැතුවම ටික දවසක් ටික වෙලාවක් ඉන්න පුළුවන්. වර්තමාන සමාජයේ බහුතරයක් කරන්නේ ඒක තමයි. ඔය හේතුඵල ධම දන්නේ නැහැ. මේ බාහිරේ දෙන්නේ පුංචි ප්‍රත්‍යක් තමන්ගේ හිත ඇතුළත සංගවාගෙන තියෙන එකයි එළියට එන්නේ කියන එක දන්නේ නැහැ. සංගවාගෙන තියෙන එක එළියට එන්න බාහිරෙන් හේතු නොයදා මග ඇරලා ඉන්නවා. මේ කොටස ඇවිදින් අතහැරීමට කරන්න තියෙන විදර්ශනාව වෙනුවට අපි එකට කතා දංග විස්කම්බන කියන පාරවල් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සසුන්වලත් තිබුණා. අපිත් ඒක බුදුදහම නමින් ධර්මයේ නැති නිසා අනුගමනය කරමින් ඉන්නවා. එඳ පටිඝ නිමිත්ත නැත්තම් මේ දෝෂ කියලා කතා කරන එක කොතෙන්ද දෙන්නේ කොයි වෙලාවට දෙන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. තව ගාතාවකුත් තියෙනවා ඒකත් අපි බලලා මෙමු. ඒතමත්තං භගවා ආවෝච තත්තේතං ඉති උච්චති. උන්වහන්සේ එහෙම වදාරලා මෙන්න මෙහෙමත් මේක දේශනා කරයි කියලා තියෙනවා. යේන දෝසේන දුට්ඨාසේ සත්තා ගච්ඡanti දුග්ගතින්. යම් කිසි පුද්ගලයෙක් මේ දුට්ඨ බවෙන් ඔය දෝෂ කියන්නේ එකයි. යුක්ත වුණොතින් ඒ සත්වයා ඒ හේතුවෙන් දුගතිගාමී වෙනවායි කියලා තියෙනවා. තං දෝසං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සනෝ. යම් පුද්ගලයෙක්ගේ ද්වේෂය මනාකොට දැනගෙන නුවණින් එය අතහැර දමනවාද? විපස්සනෝ විදර්ශනා ඥාණයෙන් කියලා ගත්තත් කමක් නැහැ. නුවණින් මෙනෙහි කරමින්. පහයන පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. ඔහු කවදාවත් මේ ලෝකෙට එන්නේ නැවත එන්නේ ඒක සිහියෙන් ඒක කරන්න පුළුවන් නම් ආයෙත් මේ ලෝකෙට එයා එන්න කවදාවත් එන්නේ නැහැ. කවදාවත් එන්නේ නැත්තේ කවුද? රහතන් වහන්සේ එන්නේ නැහැ. අනාගාමී පුද්ගලයාත් එන්නේ නැහැ. දැන් මේක කරන්න මොකද කරන්න ඕන? මේක කොහෙද තියෙන්නේ? සිල් සමාදන් වෙලා සතුටින් ආදරෙන් ප්‍රීතියෙන් ඉන්න වෙලාවට මේක නැහැ. නමුත් මට ওই වෙලාවට තමයි මගේ යකා විශ්ෙන්නේ කියලා මේක හැංගිලා තිබිලා එන ගතිය මේ සමාජයේ නැති කෙනෙක් නැහැ. පෘථග්ජන කියලා කතා කරනවා. එහෙනම් මට දැනෙන්නේ නම් මිනිසා නොසන්සුන් කරන, මිනිසා තිරසනෙක් කරන, මිනිසාට වද දෙන, මිනිසාට දුක් දෙන බරපතලම අකුසල මූලයේ දෝෂ මූලයේ නැත්නම් පටිඝ නිමිත්ත. ඒක සහ අනික්ක ඇඳී පවතිනවා. ඔය එකක් බහැර කරන්න කිව්වට දැන් පටිඝ ලෝභ දේශ මොහ කියලා ගත්තාම ලෝභ මොහ දේශ මොහනේ. එතකොට දෝෂ පටිඝ නම් ඒකේ මොහයක් තියෙනවා.
නමුත් අනිත් එකත් එතකොට මේ ඇතැරෙනවා ඇති. අන්න අපි හොයන්න වෙනවා දැන්. මේක නිමිත්තක් සම්බන්ධ දෙයක්. අවුරුදු ගණන් පෙරම් පුරන්ට තියෙන දෙයක්, ජීවිත ගණන් පෙරම් පුරන දෙයක් නෙමෙයි. නිමිත්ත කියන එක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අදාළ අවස්ථාවේදී මොහොතට ඇති වෙන දෙයක්. හොරෙක් අල්ලන්නට හොරාට හොරෙන් රැකලා බලන් ඉන්නවා. එතකොට බලන් ඉඳලා හොරා එන වෙලාවට අල්ලා ගන්නවා වගේ මේ නිමිත්ත විසින් අපට ඇති කරන භව ගමන සහ දුකෙන් මිදෙන්නට අල්ලා ගන්න රැකලා ඉන්න ඕන. දැන් මේ සඳහා මොනවද දැනගන්න ඕන? මේ සඳහා දැනගන්න ඕන ඔබ පිළිබඳව ඔබ පොතින් පතින් සහ සෞඛ්‍ය විද්‍යාවෙන් ඉගෙන ගත්තා වූ දෙයට වඩා ගැඹුරු දෙයක්. ඔබට පේන දේ ඔබ ස්ත්‍රියක්, ඔබ පුරුෂයෙක්, ඔබ ගිහියෙක්, ඔබ පැවිද්දෙක්, ඔබ මවුසින් බිහි වෙලා ජීවිතාවසානය දක්වා ඉන්න පුද්ගලයෙක්. ඒකට තමයි සම්මුතිය කියලා කියන්නේ. නමුත් ඔය නිමිත්ත කියන එකට එහෙම බෑ. නිමිති ගන්න තැන් 6ක් අපට තියෙනවා. ඒක හැමෝටම හරි. රූප නිමිත්ත ඇසෙන්, ශබ්ද නිමිත්ත කනෙන්, ගන්ධ නිමිත්ත නාසයෙන්, රස නිමිත්ත දිවෙන්, පොට්ටබ්බ නිමිත්ත කයෙන්, ධම්ම නිමිත්ත මනසෙන්. නිමිත්ත කියන්නේ අරමුණු ගන්න ආකාරය. මේවා ලෝකෙත් එක්කලා ලෝකෙන් මේවා ගන්න ගියාපුවම මේවත් එක්කලා අපි ළමා කාලේ පටන් මොකද කරන්නේ? කිසියම් ආකාරයක ආසක්ත වීමක්, ප්‍රතිවිරුද්ධ වීමක්, අනුරුජ්ජති පටිවිරුජ්ජති. ඇලීමක් ප්‍රතිවිරුද්ධ වීමක් ඇති කර ගන්නවා. අන්න එහෙම මේ බාහිර සිද්ධියට Tamanට කැමති නැති ආකාරයෙන් සිතේ ඇති කර ගන්නා වූ නිමිත්ත පටිඝ නිමිත්තයි. ඒක එහෙ නෙමෙයි තියෙන්නේ Tamanගේ හිතේ. දැන් මේක දිනපතා මාසපතා භාවිතා කරනවා නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටීම මට ඕවා අල්ලන්නේ නැහැ මං ඔකට කැමති නැහැ කියලා ඒ ගැටීම මුල් කොටගෙන මේ පටිඝ නැත්තම් ද්වේෂ නිමිත්ත ටික ටික අකමැත්ත, අමනාපය, තරහව, ක්‍රෝධය, වෛරය දක්වාම බලවත් වෙනවා. බලවත් වෙවි සිත ඇතුලේ හැංගිලා ඉන්නවා. පේන්නේ නැහැ. කොතරම් බලවත්ද කිව්වොත් අදාළ මොහොතට ආපුවාම සමාජයක් රටක්ම වනසන්න තරම් බලය තියෙනවා. ගෙවල් ගිනි තබන්න, පුද්ගලයෝ ඝාතනය කරන්න, පාලකයෙකුට නම් රටකට විරුද්ධව අවියම උරාගෙන රට වනසන්න. කවුද ඔය කරන්නේ? ඔබට නම් පෙනේ මිනිස්සුયો කරනවා, පාලකයෝ කරනවායි කියලා. මේ විනාශය කරන්නේ කවුරුත් නෙමේ මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ ප්‍රපෝෂණය කළා වූ, වර්ධනය කරගත්තා වූ පටිඝ නිමිත්ත බලවත් වීම තුළ. දැන් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මම යනු මෙතනදී පටිඝයයි. ඇසට කනට නාසයට දිවට කයට අදාළ කාරණා පරිහරණය කිරීමේදී ඔබට රුචි පරිදි සිදු නොවෙනකොට මෙයාට නැගිටින්න පාර හැංගිලා ඉඳලා එළියට එන්න අවස්ථාව හම්බ වෙනවා. තව ඉතින් තවත් පෙලක් අරන් බැලුවොත් එහෙම කාමරාග ව්‍යාපාද කියලාත් පෙන්නනවා. කැමැති විදිහට ඉඳ නොලැබෙනකොට තමයි පටිඝ නිමිත්ත එන්නේ. ඉතින් බලන්න මේ ගෙදර ඔක්කොම වෙන්න ඕන මට ඕන හැටියට කියලා නීති දාගත්ත කට්ටිය එහෙම නොවෙනකොට ආදරණීය දරුවන්ට විරුද්ධට කෑ ගහන්නේ සැරවැර දාන්නේ නැද්ද කියලා. කොතරම් මේ නිමිත්ත ස්මතු බලවත් වෙනවද කියනවනම් සමහරු එවලේ හෘදයාබාධය හැදලා මැරිලා වැටෙනවා. එතකොට මේ නිමිත්ත කොතරම් රුධිර පීඩනය බලවත් කරලා නහල හිර කරනවද? නමුත් ඒක එක දවසට නෙමෙයි. බොහෝ කොට භාවිතා කරලා වැඩුණොත් දැන් මේක වැඩෙන්නේ කොහෙද? ඔහොම කතා කරාට තේරෙන්නේ නැහැ. මේක ජීවිතය තුළ වැඩෙන්නේ නැහැ. මේක වැඩෙන්නේ පංචස්කන්ධය තුළ. පංචස්කන්ධය පාවිච්චි කරන්නේ මිනිසා
ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණු රසය විඳින්න හෝ ප්‍රතික්ෂේප කරන්න. අන්න එතකොට ඒ පංචස්කන්ධය තුළට කැමැත්ත එනවා. කැමැත්තට ඉඩ නොලබෙන විට අකමැත්ත එනවා. ව්‍යාපාදය එනවා. මම මේක දකින්නේ හරියට ගිනි කූරක් ඇතුලේ සැඟවී තිබෙනා වූ දැල්වීමේ හැකියාව, ගිනි ගැනීමේ හැකියාව වගේ. අවුරුදු 10ක් තිබුණත් එහෙමම තියනවා, මොකුත් වෙන්නේ නැහැ. නමුත් එළියට අරගෙන පෘෂ්ඨයක ගැටුණොත් ගින්න මතුවෙනවා. අර චිත්තාභ්‍යන්තරයේ සැඟවී තියෙන ස්වභාවය හරියට ගිනි කූරක ගිනි ගැනීමේ හැකියාව වගේ. ඉතින් බාහිර හේතු ගැටෙන්නේ නැතුව සමතයක් වඩලා හරි කැලේට හරිලා හිටපුවාම ඉන්නේ නැහැ, සංසුන් බවක් තියෙනවා. ඒ අය තේරුම් ගන්න මේ මග ඇරලා ඉන්නේ කියලා. කූර එළියට ගන්න නැතුව ඉන්නවා නිසාපත් වෙන්නේ නැහැ. කවදා හරි ගත දවසටපත් වෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේකට බාහිර හේතු අවසන් කරන්න කියලානේ. ලෝකේ බාහිර හේතු අවසන් කරන්න බෑ. ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා ආදී කොට ඇති මේ කාරණා වෙනස් වෙන එක අවසන් කරන්න බෑ. නමුත් Tamanගේ චිත්තාභ්‍යන්තරයෙන් මේ බැහැර කරන්න පුළුවන් නම් ලෝකෙත් එක්කලා ගැටුමක් නැහැ. ඔබ ලෝකෙත් එක්කලා ගැටුමක් නැති කෙනෙක්ද? නෑ. අම්මා එක්ක, තාත්තා එක්ක, සහෝදරයෝ එක්ක, සහෝදරයන් එක්ක, ආයතනයේ උසස් අය එක්කලා, වසල්වාසීන් එක්ක, දේශපාලන මත දරන්නන් එක්ක හැමතැනම ඔබ මොකද කරන්නේ? Tamanට ඕන හැටියට සියලු දෙනා ඉන්න ඕන සිදුවිය යුතුයි කියලා එහෙම නොවෙනකොට පටිඝ නිමිත්ත පාවිච්චි කරනවා. එතකොට මේ පටිඝ නිමිත්ත ඇසනුත් වෙන්න පුළුවන්, කනනුත් වෙන්න පුළුවන්, නාසයනුත් වෙන්න පුළුවන්, දිවනුත් වෙන්න පුළුවන්, කයනුත් වෙන්න පුළුවන්. නින්ද හැරුණාම කල්පනා විදිහත් වෙන්න පුළුවන්. ඔබ ඒකට කියයි මට තරහ එනවා. ඔබ මට කීවේ කයටද? කොතෙන්ද මට කීවේ? හැමතැනින්ම ඇසෙන් කනෙන් නාසයෙන් ඕන තැනකින් එනවා නම් ඒ කියන්නේ රූපේට එරෙහි වෙනකොට, ශබ්දයේදී ශබ්දේ කරදරයක් වෙනකොට, ගන්ධයේදී ගන්ධය අප්‍රිය වෙනකොට, රසයේදී රස විඳින්න බාධා වෙනකොට, ඔය මේ මත්පැන් බීලා ඇවිදින් ගෙදර ආහාර ගන්න ගියාපුවම මත්පැන් නිසා රහ නැහැ. මේවා කය හැකි දෙයක් ඕක කියලා බලන් එහෙම පොළවේ ගහන්නේ ඔය. අන්න එතකොට ඒ රසය මුල් කොටගෙන පටිඝ නිමිත්ත. කාමරාග ව්‍යාපාද කෙනෙක් ස්පර්ශය මුල් කරගෙන තව ඊට වඩා එන පැති ඕන තරම් තියෙනවා. ඒ අය ඒ ඉඩ නැවෙන්නේ නැති විට, බාධා වෙන විට, අකමැත්ත වෙන විට කොතරම් උද්වේග කර ලෙස, කොතරම් විනාශකාරී ලෙස හැසිරෙනවද කියලා ඔබ ඇසුරු කරන ඇතෙන් බලා ගන්න. දැන් මේ විදිහට පස්දොරට අදාළ කරුණවලදී Tamanට රුචි පරිදි සිදු නොවන විට මේ ගැටීම තුළින් මේ පටිඝ නිමිත්ත එනවා. දැන් මට තරහ එනවා කියන වචනේ වැරදි. තරහව මම වෙනවා කියලා ගන්න. එතකොට හරි. දැන් බලන්න සමාජ දෙස. විශාල වශයෙන් සිදුවෙන්නා වූ හානි අපරාධ සියල්ල සිදුවෙන්නේ මොකක් නිසාද? පුද්ගලයා පටිඝ නිමිත්ත පාවිච්චි කරන නිසා. පුද්ගලයා වෙනයි, පටිඝ නිමිත්ත වෙනයි. පටිඝ නිමිත්ත උසින් භාවිතා කරගත්තා වූ පරමාණුවකටත් වඩා විනාශකාරී අවියක්. මොකද ඒකෙන් දමලා ගහපුවාම විනාශ වෙන එකමයි වෙන්නේ. ඒක විනාශ කරන්න තියෙන දෙයක්. නිසා ඒක මායя ඔබට දීපු, මායя නැත්තම් තවත් ආගමික යක්ෂයා කියලා ගත්තත් කමක් නැහැ. බුදු සමය නම් මායя ඔබට දීපු, ඔබේ අයහපතට ඔබට දීපු අවියක්. දැන් මේක පජහතට ඉස්සෙල්ලා භාවිතා කරන හැටි තව ටිකක් ඉගෙන ගන්න වෙනවා. අන්න ළමා කාලයේ පටන්ම මේක ඔබ නිමිත්තක් කොට අරගෙන මේකෙන් සිදුවෙන
තමන්ට සිදුවෙන පාඩුවේදී මේට රෙහිව කටයුතු කරන්න, කය වචන සිත පාවිච්චි කරන්න, තද වචන කියන්න, පරුස වචන කියන්න, අතින් පයින් පහර දෙන්න පුරුදු නිමිත්ත භාවිතා කරනවා. නිමිත්ත භාවිතා කරන එක වචනෙන් කයෙන් තමයි පේන්නේ. නමුත් භාවිතා කරන්නේ නිමිත්ත. පටිඝ නිමිත්ත. අපි මේකට සංයෝජනවලදී කාමරාග ව්‍යාපාද කියනවා. නැත්නම් කාමරාග පටිඝ කියලා කියනවා. එතකොට පෘථග්ජන පුද්ගලයාට ඒක මරණය දක්වාම කරන්න පුළුවන් වඩන්න. ඇයි යමක් වැඩෙන්නේ මොනවා නිසාද? මල් ගහකට පොර දාලා බලන්න. වැඩෙන්නේ පොර හම්බ වෙන නිසානේ. සතෙකුට ආහාර දීලා බලන්න. වැඩෙන්නේ ආහාර හම්බ වෙන නිසානේ. ඔබ ද්වේෂයට ආහාර දෙනවා පටිඝයට. ඒක තමයි සංසාර පුරුද්ද. එබඳු මිනිසා සතුව තිබෙන්නා වූ ලයාන්විත සංසුන් ප්‍රියජනක ස්වභාවයේ අතුරුදහන් වී මේ මොහොතටපත් වුනහම ඔහුව මෙහෙවන්නේ, ඔහුගේ කය වචන මෙහෙවන්නේ මේ පටිඝ නිමිත්ත විසින්. ඔහු විසින් පාලනය කරගත යුතු පටිඝ නිමිත්ත විසින් ඔහු පාලනය කරනවා. එතකොට හරියට බල්ලා විසින් බලන්න ඕන වලිගය විසින් බල්ලා වන්නවා වෙනවා. දැන් පෘථග්ජන සමාජයේ මේක ළමා කාලේ ඉඳන් මහලු කාලේ දක්වාම බලවත් කරලා අදාළ මොහොතට ගිනිකෙලි සංදර්ශනයට යන්න අවශ්‍ය ශක්තිය එකතු කරලා තිබෙනවා. දෙදෙනෙක් අතර, දෙපිරිසක් අතර, රටවල් දෙකක් අතර, ක්‍රීඩා තරගයේදී දෙපිරිසක් අතර, තව ඔය වගේ ඕන තැනකදී ඔය කිසියම් ආකාරයක ගැටුමක් නිර්මාණය වෙනවා නම් ඒක පිටිපස්ස ඉන්නේ පටිඝ නිමිත්ත. මිනිසාට දුක් ගෙනත් දෙන්නේ, මිනිසා පිස්සෙක් බවට පත් කරන්නේ, ධනෙ විනාශ කරන්නේ කවුද එහෙනම්? පටිඝ නිමිත්ත. දැන් අර කියන්නේ මේ මගේ මරක්කු මටම ගහනවා කියලා කතාවක් තියෙන්නේ. තමන්ව පෝෂණය කරගත්ත මේ බලවේගය තමන්ට හරහට හිටමින් විශාල වශයෙන් හානි කරනවා. දැන් මෙතන තමන් යන්න කය නෙමෙයි. අනේකයි මේක විග්‍රහ වෙන්නේ නැහැ සම්මුතියින් තුළ ශික්ෂාපද තුළ කියන්නේ. අනේක තරහ ගන්න හොඳ නෑ කියන්න පුළුවන්. නමුත් අදාළ කරුණ එතනකොට මේක එන එක නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ කාටවත්. තිබෙන තුරු එනවා. තිබෙන තුරු එනවා, පෘථග්ජනයකට එකතු වෙනවා. බාර ගන්නවා, පවත්නවා. ඒක තමයි සසරේ පුරුදු කරගත්තේ. එතකොට මේක එනකොට එන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් තමන්ට තියෙන රුචිකත්වයට බාධා පැමිණීමේදී ද්වේෂ නැවති නිමිත්ත මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය. දැන් මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. මේක චිත්තාභ්‍යන්තරයේ සැඟවුණා වූ ඵලයක්, හේතුවක්. මේක මතුවලා එන්නට එක එක්කෙනාට බලපාන්නා වූ සාධක විවිධයි. ගෙදර කට්ටිය එක තරහ නම් ගෙදර ආපුවම තමයි මිනිස්සයාට මේක මතුවෙන්නේ. හැබැයි ගමේදී කිසි කරදරයක් නැහැ. ගමට හරි හොඳයි, ගෙදරට නරකයි. ගෙදරට හරි හොඳයි, ගමට නරකයි. අනිත් වෙලාවට හරි හොඳයි, බීප වෙලාවට නරකයි. ඔය පෙන්වන්නේ ඔය එක වෙලාවට. එහෙම නැත්නම් ස්වාමියෙක් වශයෙන් හොඳයි, සේවකයෙක් වශයෙන්. නමුත් ස්වාමියෙක් වශයෙන් සේවකයින්ට තර්ජන ගර්ජන කරන්න ගිහින් තරවටු කරනවා. එතකොට නරකයි. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න. තම තමන් අදාළ ශේස්ත්‍රය තුළ කටයුතු කිරීමේදී තමයි මේ සිත තුළ සැඟවී තිබුණා වූ බලවේගය උඩට ඇවිදින් ඔබව පාලනය කරලා මහත් විනාශයක් කරන්නේ. කවුරු හරි කියන්න මේකෙන් යහපතක් සිදු වෙනවා හැම කියලා. ওই මෑතදී ක්‍රීඩා තරඟවල දබර වුණ ආකාරය, නැත්නම් ඇතැම් අය පහර දී ගත්ත ආකාරය, ඇතැම් අය ඝාතන වුණ ආකාරය බලන්න. මොකද්ද කියලා පිටිපස්සෙන් ඉන්නේ.
දැන් මේකට දීපු අගේ නිසා මේක ශක්තිමත් වුණාම Tamanට තමන් පාලනය කරගන්න බෑ. ඒකයි ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන්නේ ප්‍රතික්‍රියා දක්වන්නමයි යන්නේ. අන පෘථග්ජනයා හුරු කරගත්ත මේක පාවිච්චි කරන්න. භාවිතෝ බහුලීකතෝ පජහත නෙමේ. ඒකෙන් සිදුවෙන්නා වූ පීඩනය රිදීම පාඩුව මුල් කොටගෙන ඔහු ඒකට ජය ගන්න ඒ සඳහා යොදන්න පුළුවන් හැම ශක්තියක්ම මේ පටිගය මුල් කොටගෙන යොදනවා. කුමක් සඳහාද? අනිත් අය ගලව ගන්න පරිස්සම් කරන්න නෙමෙයි, සියල්ල පුද්ගලයෝ හෝ සම්පත් හෝ වස්තුන් හෝ විනාශ කිරීම සඳහා. පේනවාද ඔබ ළඟ ඉන්න ඔබට සහ සමාජයට හතුරෙක් පෝෂණය කරලා ඉන්නවායි කියලා. භාවිතා කරන සංඛ්‍යාව වැඩි වෙන්න බලවත් වෙනවා. මිනිසා තිරිසන් වෙනවා. දැන් අපට ඒ වැඩිවීමෙන් යන පැත්ත නෙමෙයි දැන් අපට හොයාගන්න ඕනේ පජහත පැත්ත. අන්න ඒක තමයි භාවනාව. දැන් මේක ප්‍රජහත සඳහා එන්න නොදීන්න ඕන කියලා තියෙනවද? දැන් මේක හටගන්න හේතුව සැඟවිලා තිබෙනවා. Taman තේරුම් ගන්න ඕන Tamanගේ මේ ස්වභාවය මතුවෙන්නේ මොන කරුණක් නිසාද කියන එක පරීක්ෂණ කරලා සමීක්ෂණය කරලා Tamanට මේ ගැටුම ඇති වෙන්නේ කොතනද කියලා. අන්නේ ශේස්ත්‍රයන්හිදී ඒ මතුවෙන්න තිබෙන ඉඩකඩ තිබෙන බව තේරුම් අරගෙන අර මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායම් පිළිබඳ පූර්ව ලක්ෂණ වලදී අයින් වෙන්න කියලා කියනවා වගේ ඔබට මේ මතුවෙන්න තිබෙනා වූ ශේස්ත්‍රය පිළිබඳව ත්‍රිරෝල අතර යදුරා බස්තොන් දොස්තර මහතා බස් යදුරා තැපැන්ලියුම් පෙදෙන මහත්මයා රෝහලේ කම්කරුවා වෛද්‍යවරයා හෙදිය මොන කටයුතු වලදීද Tamanගේ මේ සැඟවුණ හතුරා එන්නේ කියලා අවබෝධයෙන් ඉන්න වෙනවා. කැලේට ගිහින් ඉඳගත්තාම එහෙම එන්නේ නැහැ. එහෙම ඉඳගෙන ගිහින් ඕක නැති කරන්න මහන්සි වෙන්න එපා. එතකොට හොරාට එන්න කියලා බලන් ඉන්නවා. ඉතින් හොරා එන්නේ නැහනේ. දන්න නිසා. අන එදිනෙදා ජීවිතයේදී දැන් ඔබ මේ කරන වැඩේට මම නමක් තියෙනවා. මේක මේ පාවිච්චි කරනවට. එතකොට ඔබ ද්වේෂය මගේ, ද්වේෂය මම, මගේ ආත්ම කොට ගන්නවා. අන්න බුදුන් වහන්සේ පැහැදිලි කරලා දානවා ඔබ නිත්‍ය සුඛ ආත්ම කොට අරන් තියෙන්නේ ඉඩ කඩම් වතු පිට නෙමෙයි ද්වේෂය. දැන් ඔබ පාවිච්චි කරනවා. භාවිතෝ බහුලීකතෝ. පාවිච්චි කරපම් බාහිර විනාශය වගේම මේක යලිත් හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට බැස ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒ භාවිතයේ ප්‍රතිඵලය. එතුලින් මතු විපාක සඳහා හේතුවක් ඉතුරු කිරීම අනාගත ඵලයක් සඳහා හේතු ඉතුරු කිරීම කියන කාරණේ සිද්ධ වෙනවා. එහෙම භාවිතා කරොත් එහෙම ජීවිත අවසානය දක්වා ඒ ඔහුගේ නිමිත්ත මිනිස්කමට නොගැලපෙන එකක්. නිරන්තරයෙන්ම කලබල ස්වභාවයකින් නැත්නම් අන් අය රිදෙන ස්වභාවයකින් ඉන්නේ. දැන් එහෙනම් ඒක ඊට පස්සේ ණයට විස දීලා වගේ කොටියට මේ නියපොතු දීලා වගේ විදිහකට ඒක ආපහු ක්‍රියාත්මක වෙන්න පුළුවන්. භාවිතා කළ නිසා. ඒක තමයි මේ අපි දකින පරිණාමීය ලක්ෂණය. ඔබ මිනිසත්කම ඉක්මවා මිනිසාට සුදුසු නැති යම් යම් අවි භාවිතා කරයිද ඒ අවි තියෙන සත්තු ඉන්නවා. ඔවුන්ට ඒවා දීලා තියෙන අපිට වගේ නෝනක් පාවිච්චි කරන්න බැරි නිසා එතෙන්ද යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක වර්තමාන මොහොතේ කොතරම් පවුල් කඩා කප්පල් කරනවද, කොතරම් පිරිස් වෙන් කරනවද, කොතරම් මිනිස් ඝාතනය කරනවද, කොතරම් ධනෙ ගිනි තබනවද. පුද්ගලෙක් වශයෙන් බලන්න ඔහු පටික නිමිත්තෙන් ආවේශ වූ විට ඔහු හැතරෙන ආකාරය. එනම් බුදුබණ ඕනේ බලවත් කරන්න. දැන් මේක කොහෙ තිබිලා දෙන්නේ? අන්න ඒක හොයාගන්න ඊගාවට. කුඩා දරුවා තුළ මම දකිනවා මේක ආරම්භක ශේෂයක් වශයෙන් පවතින්නේ.
නමුත් ඔහුට කිරි ඉල්ලපුවාම දෙන්නේ නැතුවම ඔහු අඬලා ඉල්ලගන්න පුරුදු වෙනවා. බොරුවට කෑ ගහලා අඬනවා. එතකොට අකමැති දෙනවා. අන්න ඒ විදිහට මේ පුද්ගලයා මේක පුරුදු වෙනවා යමක් දිනා ගන්න උපක්‍රමයක් විදිහට. අනතුරුව ඔබ එදිනදා කටයුතු කිරීමේදී ඔබට කැමති විදිහට සිදු නොවන විට මේ ගැටුම ඇති කරගෙන අනිත් කෙනාට පහර දෙන්න රිදවන්න ජය ගන්න මේක යොදා ගන්නවා. පරාජය කිරීම සඳහා. තමා ජය ගන්න අනිත් අය පරාජය කිරීම සඳහා. මේ තුල දිනෙන් දින මේට ආහාර ලැබීම තුළින් අර යකාගේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආසනයේ හිටපු යකාට බනින්න විශාල වුණයි කියලා පෙන්නන්නේ. අන්න ඔය යකා තමයි. දේශේ පාවිච්චි කරන්න වැඩෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝභෝ වඩ්ඩේති නිබ්බානං කියන්නේ නැහනේ. දෝසෝ වඩ්ඩේති නිබ්බානං කියන්නේ වඩ්ඩන්තෝ වඩන්නේ නිවන් දකි කියලා නෑ. ලෝභක්ඛය නිබ්බානං දෝසක්ඛය නිබ්බානං. අන්න මේ කය ප්‍රතිපදාව කවදද භාවිතා කරන්න ඕන, කොයි මොහොතද භාවිතා කරන්න ඕන, කෙලෙසද භාවිතා කරන්න ඕන කියන එක ඉගෙන ගන්න වෙනවා. එවිට ඔබට මේක වර්තමාන මොහොතට ආවාට බොහෝ කල් පුරුදු කළා වූ අතීතයේ නැගිටීමක්. ඔබට එහි පුරුදු කරලා තිබෙන්නේ ඒ ක්‍රියාවට නැගීම ඇරුණාම එය සංසුන් කර ගැනීමේ ප්‍රතිපදාව ඔබ ළඟ නැහැ. ඒ වගේ මේක බලවත් දෙයක් වශයෙන් පෙරුණට මේක පුරුදු කරගත්ත නිසා ඇතුළේ තිබී එන්නා වූ සිතුවිල්ලක් කරුණාම ඊට වඩා ඒකේ අගයකුත් නැහැ. ඒක අපි බලවත් කරගත්ත නිසා මල පටිගයකට පණ දෙන එක තමයි වර්තමානයේ කරන්නේ. මල කියන්නේ මිය ගිය. පහුගිය සිද්ධීන් ඔක්කොම සිදුවී හමාරයිනේ ජීවිතේ. ඔය ගැටුම් ඇති කරගත්ත සිද්ධි ඔක්කොම දැන් අතීතයට ගිහින්. නමුත් මේක නැගිටින්න පුළුවන් හැටියට තියන් ඉන්නවා. අන්න මේ බාහිර කාරණා නිසා මේක සිතට එනවා. මේකට කියන uppannam ව්‍යාපාද විතක්කං. අන්න වචන තියෙන තැන. දැන් ඔකට නිකන් ඉන්න නරකයි, මොනවා හරි කරන්න ඕන. ලේසියෙන් අරින්න දෙන්න බෑ, පරදින්න බෑ. ඔය තියෙන්නේ ප්‍රතික්‍රියා දක්වන හැටි. සංසාරයේම පෘථග්ජන පුද්ගලයා මේක ප්‍රතික්‍රියා දක්වලා දිනන්න තමයි පාවිච්චි කළේ. ඔහුට භාවිතෝ බහුලීකතෝ වරනවා, අභාවිතත්වෝ පුරුදු නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා මේක එහෙම කරන තාක්කල් මේකට ආහාර හම්බ වෙනවා, වැඩෙනවා. මේක ක්ෂය කරන ප්‍රතිපදාවක් බුදු සමයේ තිබෙනවා. අන පෘථග්ජන කියන පුද්ගලයාට පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ අවබෝධයක් නැහැ. එනේන එක මගේ මම වශයෙන් ලෝභ දේශ මොහ වඩන පාරක ඉන්නේ. ඔහු අනුසෝතගාමී. එනම් පජහත පාරට යන්න පටිසෝතගාමියෙක් වෙන්න වෙනවා. හොඳ නෑ කියා ඉන්න පුළුවන්, පාලනය කරගෙන ඉන්න පුළුවන්. නමුත් ක්ෂය ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ කාටවත්. නමුත් බුදුන් වහන්සේ මේ පිළිබඳව ඔබට උගන්වනවා වෙනත් කාරණයක්. මේ සැඟවුණු සතුරා එන වෙලාවට ඔහුව පාලනය කරන්න ඔහුට එරෙහිව යොදාගත හැකි අවියක් බාර දෙනවා. දැන් මේ පටිඝවට නැති අරමුණ ආස්වාදයේ වශයෙන් ගත්තොත් ඒක නරක පැත්තට. නමුත් ඒකේ ආදීනව තමයි කායස වේදෝ පරමන දුක්ගතින් උප්පජ්ජති, නැත්තම් දිගින් දිගටම යම් හානි සිදු වෙන එක. ආදීනව. ඒ නිසා සැනසille ජීවත් වෙන්න නම් ජීවිතය තුළින් මෙය මිය ආයතුයි. යමක් මේ යන්නේ ආහාර දීමෙන් නෙමේ, ආහාර නොසැපීමෙන්. අන්න මේකට ආහාර නොසපයා ඉන්නේ කොහොමද? ඒ සඳහා මේක උපදින්න දෙන්න එපා කියලාත් නෑ බුදුරජාණන් වහන්සේ. ප්‍රහාණය සඳහා උන්වහන්සේ වදාරනවා uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති. අපි ගන්න අද ඒක විතරනේ. උපන් එක පිළිගන්න බාර ගන්න එපා. නාදි වාසේති. බැහැර කරන්න. අර පජහති මේ පජහති දෙක මේක කරන්නේ කොහොමද? අන්න එකයි කියන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත්
ඒක පිළිගන්න සිහියක් ඕනේ අසිහිය පුළු ක්‍රියාත්මකයි. නමුත් ඒ තුළ සිදුවෙන්නා වූ හානිය විනාශය තේරුම් ගත්තම ඒ වළක්වන්නට ඊට වඩා දියුණු කරපු සිහියක් ඕන. මේක ක්‍රියාත්මක වෙන තැනට එන්න නොදී අතහරින්ට එතෙන්ට මැද්දට ගන්න පුළුවන් බලවත් සිහියක් ඕන. අන්නේ සිහිය පජානාති කියනවා. නුවණ මේක එන බව දන්න නුවණ. එහෙනම් ඒ පජානාති කියන වචනට අදාළ සිහිය දියුණු කරන්න ඕන. දැන් සමහර අය මට කිව්ව කොච්චර කිව්වත් වහලා බැනලා ඉවර වුණාමයි වැරදි වගේ පේන්නේ කියලා. අන්න ඔහුට සිහිය නැහැ. ඒ කායික වාචික ක්‍රියාවට යන්න පෙර ඒයින් මිදෙන්න එතෙන්ට යොදන්න පුළුවන් බලවත් බවක් තමයි සිහිය. භාවිතා කිරීමට කියනවා මගේ මම මගේ ආත්මකට ගැනීම කියලා. එතකොට ඔහු නිත්‍ය සුඛ ආත්මකට ගත්තා. ඔහුට දේතේ නිත්‍යයි සුඛයි ආත්මයි. එහෙම කීවේ නැති වුණාට මගේ ආත්ම. මේ පමාද විහාරී ප්‍රතිපදාව මිනිස් සමාජය තුළ පවතිනා වූ මේ අනුසෝතගාමී ප්‍රතිපදාව. එතකොට ඒකට ආහාර හම්බ වෙනවා එන්න එන්න ජවන් ශක්තිය අධ්‍යයන තුළ බලවත් වෙනවා. අදට වඩා හෙට වැඩි, හෙට වඩා අනිද්දාට වැඩි විශාල වෙනවා. එතකොට හරියට ඒක බැලුනේට හුලම් පුරවනවා වගේ වැඩක් වැඩෙනවා. නමුත් පටිසෝතගාමී ප්‍රතිපදාව බැලුනෙන් හුලම් අරිනවා වගේ වැඩක්. එහෙනම් අපට කැලේට වෙලා ඉඳලා හරියන්නේත් නැහැ. මොනවද ඉඳලා හරියන්නේත් නැහැ. අදාළ දේ තිබෙන තුරුනේ එන්නේ. එහෙනම් මුහුණ දීලා තිබෙන දේ මතුවෙන්න අරින්න වෙනවා. මතුවලා ක්‍රියාවට නොදීම තුලින් ඔහුට ආහාර හම්බ වෙන්නේ නැතුව මැරෙන්න අරින්න වෙනවා. ආහාර නොදීමෙන් මැරෙනවා. ආහාර නොදෙනවා කියන්නේ නොපවත්තනවා. ඒකට එකතු නොවෙනවා. ඒකට එකතු වීම නිත්‍ය සුඛ ආත්ම නැත්නම් මගේ මවගේ ආත්ම. එතකොට දැන් බලන්න තේරුම් ගන්න පුළුවන් ද්වේෂය තමයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. රත පිටි කඩන් නෙවෙයි. කෙස් නෙවෙයි. අනිත්‍යයි කියලා හිතනවා නෙවෙයි. මමකට නොගැනීමට, බාර නොගැනීමට, ඒක ඒකතු නොවීමට අර අමඤ්ඤමාන ඕනේ. එතකොට බාර ගැනීමට මමකට ගැනීම නම් බාර නොගැනීමනේ මමත්වෙන් නොගැනීම කියන්නේ. එතකොට ව්‍යාපාද විතර්කයේදී මොකද්ද කරන්න ඕන? ඒකට එකතු නොවෙන්න එතෙන්ද සසරෙන් මිදෙන්න අවශ්‍ය දිනු කළ අවසිහියෙන් ඒ වළක්වන්නට ප්‍රතික්‍රියාවට නොයන්න එය වහාම සංසිඳවන්නට අවදාළ සිහිය තියෙන්න වෙනවා. බලන්න සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි අස්සමකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිවසති කියලා නැද්ද කියලා? ඒ අවස්ථාවේදී එනිසා මේක තමන් හදාගත්ත දුර්වලකමක්. මේක එළියේ නෑ. අදාළ කරුණේදී එනවා. වෙලාව කියන්න බෑ. ගිනි පෙට්ටිය හැප්පුණාම ගිනි ගන්නවා වගේ. ඒ වෙලාව එනතුරු ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් දානිද කටයුතු කරමින් ඉන්න ඕන. බැහැර කරන්න ඕනේ එන්නේ නැතුව නෙමෙයි ඇවිදින්. ඒකට පෙලක් තියෙනවනේ මේකේ. උප්පන්නං ව්‍යාපාද විතක්කං. අර පෘථග්ජන පුද්ගලයාට මේක ආවෙලාවට ව්‍යාපාද විතර්කය ඔහු ඒක බාරගත්තා. මට තරහාව. බැහැර කරේ නෑ නප්පජහති. නවිනෝදේති යන්ති කරෝති. ඔහු පැවැත්තුවා. පැවැත්ම කියන්නේ ආහාර. එතකොට වැඩෙනවා. ඉතින් මේ පාරේනේ යන්නේ. එතකොට අපි ගලමු නීවරණ පදේ අරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාද නැමැති මේ මහා පර්වතේ හිතට ආපුවම නිවීම වැහිලා. මේ පර්වතයේ බලවත් වුණාම නිවීම වැහිලා. එහෙනම් ඒ හැඟීම විසින් වසා තිබෙන්නා වූ සාන්ත බව නේද නිවීම කියන්නේ. ඒ හැඟීම නිසා නොපෙනෙන බව. මේ හැඟීම බිඳුවට බැස්සොත් එහෙම ඉතුරු තැනක් නේද මේ නිවීම කියලා කියන්නේ. ව්‍යාපාදේ නීවරණ ධර්මයක් නම් නැති වුණ දවසට තියෙන තැන මොකද්ද කියලා හොයාගත්ත හැකි. අන්න මේ ශේ ප්‍රතිපදාව ආරම්භ කරන කෙනාට තමයි මාර්ගඵලලාභියා පටිසෝතගාමියා බුදුන් වෙත යන්නා කියලා කියන්නේ. ශේත්‍රේ කොහෙද කියන්න බෑ, වෙලාව කොහෙද කියන්න බෑ. අදාළ
කරුණු යෙදෙනකොට ඔබට මේ ඔබේ නිදිගත් සතුර මතුවෙලා ඔබව ඉත්තෙක් වශයෙන් පාවිච්චි කරන්න ගන්නවා. ඒක තමයි සසර පුරුද්ද. ඒකට තමයි මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්මකට ගැනීම කියලා කියන්නේ. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට මහාන වෙන්න ඕනේද? මහලු වෙනකන් ඉන්න ඕනේද? කවද්ද මේක එන්නේ? ආදී වූ තැන් පටන් නින්දට යනතුරු කාල සීමාව තුළ කොතනදී එනවද දන්නේ නැහැ. මම කියන්නේ නායා නිදාන ඉන්නේ පෙනේ අකුලගෙන. හැබැයි ගහුවහම පෙප්පනවා. දැන් සසර දුකින් මිදෙන්න හතුරෙක් නේද ද්වේෂය කියන්නේ. ඔබ ඒක පාවිච්චි කරනකොට ඔබේ මම ද්වේෂය නේද? ඒක නේද බුදුන් වහන්සේ වදාළේ පංචස්කන්ධයට එන දේ, පංච උපාදානස්කන්ධයට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න පෘථග්ජනයට බෑ කියන්නේ අතාරින් හැටි තේරෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් එතෙන්ද සිහිය යොදලා ආපහු එකතු නොවෙන්න ප්‍රතික්‍රියා නොදක්වන්නට එතනින් ඉවත් වෙන්න බලවත් ඕනකමක් ඔබට තියෙන්න වෙනවා. එතකොට ඒකට කිරීම නෙමෙයි නොකිරීම කියනවා. ඒකට කියනවා අනිත්‍ය කියලා. බාර ගැනීමට නිත්‍ය කියනවා, බාර නොගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා කියනවා. දැන් දිනකට අවස්ථා කීයක් එනම ඇතිද? කියන්න බෑ වාර ගණන. නමුත් ඔබ ඇසුර කරන පුද්ගලයෝ මේක භාවිතා කරමින් කලබල වෙනවා ඇරුණාම මේක සංසිඳවන බව ඔබට පේන්නේ නැහැ පෘථග්ජන සමාජය තුළ කවුරුවත්. එන්න බලවත් කරගන්නවා. දැන් එතකොට මේ පජහත කියන කාරණේ මොකද වෙන්න ඕන? කාමරාග ව්‍යාපාද තුනී වෙන්න වෙනවා. කාමරාග ව්‍යාපාද තුන වෙන්නේ කවුරු ගාවද? සෝවාන් පුද්ගලයා අයින් එහාට සකෘදාගාමී අනාගාමීන් කාමරාග ව්‍යාපාද තුනී කරන්නේ. කොහොමද වර්තමාන ස්කන්ධ පංචක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලවත් ඒකට එකතු නොවීමෙන්? බුදු සමයේ මේ පජහත පාර තියෙන්නේ ඒ නිදහස් වෙන්න ඕන අයට. නරකයි කියලා වළක්වන කෙනාට නෙමෙයි. එහෙනම් ඔය ඔබට යම් යම් අවස්ථාවන්හිදී ඔත්තුවක් ලැබී තිබෙනවා නම් නිවසට හොරු පනින බව, හොරකමක් සඳහා පිරිස්සෙන බව ඔබ උන්ට නොදෙන්න රැකලා ඉන්නවා. ඒ වගේ මේ ඇසට කනට නාසයට දිවට කායට ගැටෙනකොට කැමැති විදිහට ඉඳ නොවෙනකොට කාමරාගට එරෙහි වෙනකොට ව්‍යාපාද එනවා. එහෙනම් කාමරාගට එරෙහි වෙනකොට ඇඟ රත් වෙන්න එනකොට තේරෙන්න වෙනවා මේ තමන්ගේ ඇතුළත තියෙන බලවත්කම කොතරම්ද කියලා, මේක මෙතෙන්ට එනවයි කියලා. දැන් ආවහම මේක තිබුණ එකක් ආවද නැහැ, අතීතයේ හේතු වශයෙන් තිබිලා වර්තමානයේ ඵලයක් ආවා. මේක ඔබ සජීවී සක්‍රිය කරනවා බාරගත්තාම මේක දෙයක් කොට ගන්නවා. දුරු කරන්න නම් ඒක මැරිච්ච දෙයක් වශයෙන් බලන්න ඕනනේ. එතකොට එයාට එකතු නොවීම තුලින් මරණයටපත් වෙන්නේ. අර නොකිරීම කියන්නේ එකතු නොවීම. අර ඒකයි රාසුමුක රුදමානෝ බ්‍රහ්මචර්යම් පරිවර්තපටිවස්ත කියලා කියන්නේ අන්දමින් ඒකට එකතු නොවි ප්‍රතික්‍රියා නොදක්වන්නට පාවිච්චි කරනවා. දැන් ඔබට මේක හොඳට අහු වෙන දෙයක්. සමාජයේ දැනෙනම දේ මේක. එහෙනම් ඒ වෙලාවට අඬන්නේ නැතුව, ගහගන්න බැන ගන්න යන්නේ නැතුව, පහර දෙන්න යන්නේ නැතුව බඹසර වසන්න හොඳ වෙලාව. බහින කලාව පටිසෝතගාමී. ප්‍රතික්‍රියා නොදැක්වීමෙන්. එහෙම නැත්නම් මමත්වෙන් නොගැනීමෙන්. එතකොට අන්න අර එකතු වීමට නිත්සුකාත්ම කියනවා, එකතු නොකරනවට දේශේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියනවා. පජහතේදී එකතු නොවෙනවට තමයි නිත්‍ය කියන්නේ. එකතු වෙනවට නිත්සුකාත්ම කියනවා. එතකොට ඒකට ක්‍රියාවට අතීත හේතු නිසා වර්තමාන ඵල ලැබීම වර්තමාන හේතු තබන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අතීතයෙන් ඇවිදින් වර්තමානයේ රජ කරන්නට නොදී මිය යන්න වෙනවා. මේක අපි හදාගත්ත මෝඩකමක් සැඟවී තිබිලා අපට පහර දෙනවා. මෙයා සිතින් ඉවත් කරගන්න නැතුව අපට සැනසෙලින්න හම්බ වෙන්නේ නැහැ. අන්න තථාගතයන් වහන්සේ පිළිබඳව හොඳට පැහැදිලි කරනවා. ඒක ඔබට එතරම් බලවත් නොවෙන්න පුළුවන්, බලවත් වුණ වෙලාවට ඔබේ ස්වභාවය නොපෙනෙන්න පුළුවන්. නමුත් වත්මන් සමාජයේ ඇති වුණ අර්බුද තුල පුද්ගලයන්
ගේ හැසිරීම් රටාව පහළට වැටෙන හැටි නිරීක්ෂණය කරන්න. ඔවුන් කොතරම් ප්‍රභූ හරි උසස් හරි මොනම තත්ත්වෙන් පත් වුණත් මේක ආපුවම කොතරම් පහත් වචන පාවිච්චි කරනවද පහත් තත්ත්වයට වැටෙනවද බලන්න මිනිසෙකුට දේශයට කරන්න පුළුවන් අයහපත. ඒ නිසා මේවා කාගේ හමුදාවද? මාරයාගේ. දේශේ මාරයාගේ. අපේ නෙමෙයි. අපි ගාවට එකතු කරලා යාට ඕන දේවල් කරවා ගන්නවා අපි. කරපුවාම ඊට පස්සේ වැඩිම තුල සසර ගමනට පාර හදවා ගන්නවා. ඔහු මේක පාවිච්චි කරවලා. අවේරේ නච සම්මන්ති සංසිඳෙන්න නම් නොකර ඉන්න ඕනනේ. දැන් තේරෙනවද සිහිය තියෙන්න ඕන කොතැනද කියලා? ඔන්න ඔය මොහොතට ඕකට එකතු නොවෙන්න තමයි බුදුදහමේ ආර්ය සත්‍ය සතිය තියෙන්න ඕන. ඒක ඉතින් අර ආනාපානය ඔස්සේ හරි තව එකක් ඔස්සේ හරි පුරුදු කරන්න ඕන මොහොතට එතෙන්ද එන්න සතිය. ආවහම එයා මම කොට ගන්න පාරට යනවට කැමති නැහැ. එයා ඒක බැහැර කරන්න කැමති කෙනෙක්. එයා එතෙන්ද ඇවිදින් එයා බැහැර කරනවා. එයාට යන්න වෙනවා. අන්න 99ට 99 98 98 94 ක්‍රමයෙන් බහින්න පටන් ගන්න බහින කලාව ඒකයි. දැන් මේක මේ විදිහට මමත්වෙන් ගත්ත බව තේරුම් ගැනීම තුළ ඔහු ආර්ය පුද්ගලයෙක් වෙනවා. දැන් මේකට ඉඩ දීලා බෑ කියලා ආපහු යන්න පටන් ගත්තාම ඔහු පටිසෝතගාමියෙක් වෙනවා. ඒ නිසා මේ කාමරාග ව්‍යාපාද තුනී කරලා විනාශ කිරීමේ අයිතිය පෘථග්ජනයින්ට බුදුහාමුදුරුවෝ බාර දෙන්නේ නැහැ. ඔහුන්ට ඒක තේරෙන්නේ නැහැ. පෘථග්ජනයින්ට එයින් මිදෙන්න ඒකට එන දේ නැමෙත මමත්වෙන් ගත්ත එකේ මුලාවෙන් මිදෙන්න බෑ කියලානේ පෙන්වන්නේ බුදුන් වහන්සේ. නමුත් මේ සිදුවෙන විනාශයට වඩා මේ නැති කිරීමෙන් ලබන්නා වූ සංසුන් සුවයට අපි ප්‍රිය කරනවා නම් එනම් මෙයාට ඉඩ නොදෙන්න වෙනවා. අන්න කොයි මොහොතේ මේක යෙදේවිද? ඒ මොහොතට තමන්ගේ තිබෙන සංසුන් බව වෙනුවට තමන් විවිධ අවි ධර්මින් නොසන්සුන් වෙයිද කියන එක පිළිබඳව මතකයෙන් ඉන්න අවබෝධයෙන් ඉඩ නොදෙන්නට මෙයාට ඉඩ නොදෙන්නට එහෙම නැත්නම් අපි එකට කියන්නේ ද්වේෂය අනිත්‍ය බලන්න. අනිත්‍ය කියලා හිතනවා නෙමෙයි. ඉඩ නොදීමෙන් සිදුවෙන දේ තමයි අනිත්‍ය කියන්නේ. ඉඩ දීමෙන් එකතු වීම තුළ තමයි පැවැත්ම සිදු වෙන්නේ. පැවැත්ම ඔබට මේ මොහොතේ අවුලක් කරනවා විතරක් නෙමෙයි පස්සේ නැවත උපදින්න ඉතුරු කරලා සසරකුත් හදලා දෙනවා. එහෙනම් එයාගේ මේ නාතැන් වලට යන්න නොදී අයින් කරන්න වෙනවා, හිස් කරන්න වෙනවා. දැන් ඉතින් දේශය මුල් කොටගෙන සතිපට්ඨානය වඩන්න බැරිද එතකොට එන? දේශය කිරීම සඳහා ඔහු එදිනදා ජීවිතයේදී කරන වැඩත් සමග ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නවා. එයාට ඉඩ නොදෙන්න. ආරම්භයේදී තරමත් අපහසු කරදරකාරී බාධක සහිත බව අතහැරලා දාන්න හිතෙන බව ඔබට වැටහෙවි. මොකද ඒක බලවත්කම නිසා එතෙන්ට ඔබ පත් වෙලා තමයි තීරණ ගන්න හදන්නේ. ඒ පත් වෙලා තීරණ ගන්න එපා. පත් වෙලා තීරණ ගන්න එකට තමයි පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව කියලා කියන්නේ එකතු වුණාරකට. එතකොට එයා මමත්වෙන් ගත්ත පැවැත්මට අහු වුණා. එකතු නොවෙනවට තමයි පස්ස නිරෝධය කියලා කියන්නේ. ඒක දැන් එකක් නෙමේ අතීත හේතුක ඵලයක්. මෙයා ගෙනත් දෙන්නේ සතර ගමන සහ දුක් පමණයි. මෙයාට එකතු වෙලා සත්න ජිනල හරියන්නේ නැහැ. මෙයාට ඉඩ නොදෙන්න ඕන. අන්න බලන්න කාමරාග ව්‍යාපාද තුනී කිරීම විමාස කිරීම සඳහා දීලා තියෙන දිගුකල් මොකක් නිසාද? නැවත නැවතත් මේක එනවා. නැවත නැවතත් ඔය ඉඩ නොදීම තුලින් බාල වෙන්න ගන්නවා. දැන් නොකිරීම තේරෙනවද? කිරීම පමාවයි නොකිරීම භාවනාවයි. දැන් මේක නිදහස් වෙන්න ඕන පුද්ගලයාට මේක උපදිනක කරදරයක්ද උදව්වක්ද? ඒකෙන් ජයග්‍රහණය කරන්න ඕන පුද්ගලයාට ඒක හැඟවිලා තියෙන එකත් හොඳයි උපදින එකත් හොඳයි අවුලක් හදාගන්න. නමුත් සංසුන් සැනසීම හොයන පුද්ගලයාට මේක කරදරයක් මේකෙන් තමයි දුක උපදින්නේ. මෙයා යනවට කැමතියි. එහෙනම් ඊතා ඉක්මනින් එයා වහාම සංසිඳ වෙනවා. සංසිඳුවක් කියන්නේ 아무තු වැඩක් මොනවා හරි පටවිය හරි තේජෝ හරි ආපෝ හරි මොනවා හරි කියව ඉන්නව නෙවෙයිනේ. උපන් එක ක්‍රියාවට නගන්න නැති එක. ඒ අරමුණනේ විදර්ශනාවට නැගෙන 아무තෙන් ගන්න ඕනේ නෑනේ. දේශේ ආව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ හත් ඕ කියන්නේ යන්න එපා.
එකතු නොවෙනවා නම් සිහියෙන් එයාට එකතු වෙන්න නොදෙනවා නම් එයාට ආහාර හම්බ වෙන්නේ නැහැ. අනාගත පැවැත්මට හේතු ඉතුරු වෙන්නේ නැහැ. එයා අනාගත හේතු ඉතුරු නොකර මිය යන්න වෙනවා. අනාගත හේතු ඉතුරු වීමේ යාම නිත්‍ය සුඛාත්මයි. අනාගත හේතු ඉතුරු නොකර මිය යාම අනිත්‍යයි. එතකොට යදතීතම් පහිනන්තං අන්න අතීතේ. ඒක අතීතේ. ඒකට එකතු වෙන්නේ නැහැ. මේක මගේ මෝඩකමක් විසින් හදලා දුන්න බාධකයක්. අද ඔකට එකතු වුණොත් තවත් බලවත් වෙනවා කියලා තේරෙනවා නම් එයාට එකතු නොවෙනවා. ඔන්න දැන් මට තේරෙනවා තිට්ටන් තරන්න සින්නවා සයනවා හතර ඉරියව්වේදීම ඔය පටිඝ නිමිත්තට අහු නොවී ඉන්න වඩන සතිපට්ඨානය කියන්නේ සතිය කියන්නේ. අපි ඉතින් මොනවට සතිපට්ඨානය කියලා මම දන්නේ නැහැ. දැන් මේ කතාවේ නම් ඒක පජහ බැහැර කිරීම සඳහා එතෙන්ඩයි එකතු නොවෙන්න සිහිය තියෙන්න ඕන. පළවෙනි සැරේට ඉතින් පළවෙනි දෙවෙනි තුන් වතාවට පහර දීලා නතර වෙයි. පස්සේ හිග කරපු වැඩේ වැරදි කියලා. දෙවෙනි වතාවට බැනලා නතර වෙයි. පස්සෙන් අනේ කේන්ති අරන් බැරම එකත් වැරදි කියලා තේරෙවි. ඊට පස්සේ කේන්ති එයි. බනින්න නැතුව කට පාවිච්චි කරගනීවි. ආපු එකත් වැරදි කියලා ඊට පස්සේ තේරෙවි. තව තියෙන කල් එනවා වළක්වන්නත් බෑ එන්න දෙන්න. හංගලා තියන්න බෑ. දැන් ඉස්සර තරම් නැති බව තේරෙවි. ඊට පස්සේ එනකොට තේරෙවි ඔන්න යාළුවා එනවායි කියලා. එතකොට යාට සතිය ආපු නිසා hina වෙන්න ඇරුණාම ඒක ගියාවට නගන්න බලවත් නැහැ. මේකේ බලය දුර්වල වෙනවා. දැනටත් මේ මාර්ගයේ ගියායි මේ බලය දුර්වල කරගත්තයි රටේ උන් තරම් ඇති මට කතා කරන අය ඉන්නවා හැම අය. බින්දුවට බැස්සාම ද්වේෂක්ඛය දැන් නැත්නම් නැති තැන තියෙන සුවේ මොකද්ද බලන්න ඒකට නිර්වාණය කියලා කියනවා. නැති විට තියෙන දෙයක් ඇතිනේ හිතේ. ඒකට නිර්වාණය කියලා කියනවා. ඒ සතා ද්වේෂක්ඛය නිබ්බාණං කියලා කියන්නේ. අපි අද කතා කළේ පටිඝ නිමිත්ත මුල් කොටගෙන විතරයි. එහෙනම් පටිඝ නිමිත්තේදී පටිඝ නිමිත්ත මමකට නොගන්න බලනකොට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. පටිඝ නිමිත්තට එකතු වෙනවට තමයි නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නවා. ඉතින් සසරේ නිත්‍ය සුඛාත්ම වශයෙන් බැලූ පුරුද්ද බලවත් බැවින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න දෙන්නේ නැහැ. නමුත් ඔබට සසරෙන් නිදහස් වෙන්න ඕන නම් ඔබට සැනසෙල්ල ඉන්න ඕන නම් මේ පාරේ ගිහින් බෑ. එහෙනම් එතනදී අර අදාළ ආවිය පාවිච්චි නොකිරීම තුළින් එයාට පැවතින්න හේතු නැතුව යනවා. එතකොට එයාගේ අගේ බාල වෙනවා. මේක එක දවසෙන් සිදුවන නිසා තමයි 7 දවසක් නැත්නම් අවුරුදු 7ක් තිස්සේ කාමරාග ව්‍යාපාද තුනී කරන්න දීලා තියෙන්නේ. එනිසා ඔබතුමාටත් තරහ එනවා ගුරුතුමාටත් තරහ බුදුරජාණන් වහන්සේටත් තරහ එනවා කියලා බමුණෝ කියලා තිබුණේ. ඉතින් එන එක හොඳයි තවත් තියෙනවානේ එකෙන් පෙන්වන්නේ. නැති දවසට hina වෙන්න පුළුවන් වෙයි. එතකොට තේරෙවි තමන් ළඟ ඒක නෑ කියලා. තව තියෙනවා නම් හදන්න තියෙනවා කියලා තේරෙවි. එනිසා මේක ආහාර ඇඳුම් පැළඳුම් නිවාස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා සපයා ගන්න ඕන කෙනෙක්. ඒවා සපයා ගන්න යාමේදී ඇති වෙන ගැටීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ මිනිසා දුකටපත් කරන්නේ. ආයිබුවන් ජපල් නන්දේ සයුනාරා කිව්වා වගේ ද්වේෂයට ආයිබුවන් කියන්න පුරුදු කරගන්න වර්තමානයේ. ආයිබුවන්. නැවත මොන ගහෙන්න ඕන නෑ මට ඔයාව. ආයිබුවන් කියන එකේ තේරුම ආයිබෝව වේවා කියන එක නෙමෙයි එතන. සමුගනිමු කියන අර්ථය. ආයි මොන නොගැසෙන්න සමුගනිමු. බහැරව යන්න. බහැරව යාමට එකතු නොවීම නැමැති අවිය පාවිච්චි කරන්න. එකතු වීම නිත්සුකාත්මයයි එකතු නොවීම අනිදුක්ඛානාත්මයයි. නැවත නැවතත් නැව අර අනුපස්සී විහෙරති කියන්නේ ඒකනේ නැවත නැතාවත්. දැන් මේක තුනී කරගන්න නැමැති පුද්ගලයාට එන එක කරදරයක්ද? නෑ. කණ්ණාඩියෙන් මූණේ අඩුපාඩුව පෙන්වුවා වගේ Taman පෙන්වා දෙන එකක්. එහෙනම් එයාට අවස්ථාවක් කරගන්න පුළුවන්. එයාට ආහාර නොදී යන්න ආරින්න. ඒකයි මම පැහැදිලි කරන්නේ ඔය මේ වචනේ ගත්තාම මේක මේ සිදුවෙන හැටි තේරුම් ගන්න පුළුවන් නම් එතෙන්ට අවතීර්ණ වෙන්නයි ඕන. සී. හොඳ නෑ කියා ඉදිරියට හරියන්නේ නැහැ. අපිට ඕවා කරන්න බෑ කීට හරියන්නේත් නැහැ. වෙන මොකක්වත් නැහැ බලපුවම මේ කියයි. පොයට පන්සල් යන්න ඕනෙත් නැහැ, මල් පූජා කරන්න ඕනෙත් නැහැ. මොකක්වත් ඒව ඕන නැහැ. මේ අතාරින්න පුළුවන් නම් නිවීම හම්බ වෙනවා. අරවා වෙනස් යහපත් කාරණානේ.
ඒවා ඕන නැහැ කියන්නේ ජීවිතේට ඕන නැහැ කියන එක නෙමෙයි. මේ ද්වේෂය අතහැරීම සඳහා ඒවා ඕන නැහැ. ඒකට ද්වේෂයම අතහැරීම විතරයි කරන්න ඕන. ඒකයි මම කිව්වේ අර මේ අර පොතක් ලියලා ඊට පස්සේ ආශ්‍රිත ග්‍රන්ථ කියලා ලියනවනේ තව උපග්‍රන්ථ කියලා. ඒ වගේ මේකට උපග්‍රන්ථ නැහැ. අවේරේණච සම්මන්තියස ධම්මෝ සනත්තන ලෝක සනාතන ධර්මයක් කියලා කියන අනාථ වෙන්නේ නැති මේ නොකිරීම. බුදුන් වහන්සේ නොකිරීමෙන් ජයගත්තා. ශ්‍රාවකයින්ටත් මේ අවිය පාවිච්චි නොකර සංසුන් සමාජයක් හදන්න උගන්වනවා. පේනවනේ සමාජයේ කොතරම් ඈතට ගිහින් දින්නේ කියලා. මේ භාවනා කියලා වෙන මොකක්වත් ඉල්ලනවා. ඕකට එන්න නොදී හිතේ ආයතනයක් හදාගන්න අරමුණක් ඉල්ලනවා. නමුත් එන්න නොදී හංගා ගැනීම බුදු සමයෙන් උගන්වන්නේ නැහැ. ඇවිදින් අතහැරීම අනාගතයට පවත්වන්න නැතුව. එහෙනම් ඔන්න පටිඝ නිමිත්තේදී පටිඝ නිමිත්තට එකතු නොවෙනකොට ඒකමයි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. ඒකට සිහිය තියෙන්න ඕනේ එකතු නොවෙන්න. සිහිය දිනු වෙන්න යාට හොරෙන් එන්න බැරි වෙනවා. එහෙනම් ඔබගේ මේ සතුරා මතුවෙන ශේස්ත්‍රය හඳුනාගෙන විමසිල්ලෙන් ඉඳලා ඉඩ නොදීම තුලින් එයා ජීවිතෙන් ඉවත් කර දාන්න. අදාළ කරුණ පිළිබඳ අනුගාමී ප්‍රතිපදාව වටහා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සැරහැරි දායකත්වයක් දරන ලබන්නේ දූ දරුවන් විසිනි. කවුද කොහෙද කියන එක වුන් දන්නවා. ඔබට ඒක වැදගත් නැහැ. අරමුණ අතර 2010 ඔක්තෝබර් මාස 11 වන දින පරලොස්සේ පත්වන්නට දුනා වූ දයාබර පියාණන් වන සෝමපාල විජේසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම පිණිසත් අවශ්‍ය නම් ගුණ සිහි කිරීම ප්‍රධාන වශයෙන් සහ අවශ්‍ය නම් පින් අනුමෝදන් කිරීම සඳහාත් කියන මේ පුරුද්ද ඇති කරගන්න. කතාවේදී හෝ ලිවීමේදී නිකම්ම හැමෝටම පින් දෙන්න යන්න එපා. එතකොට ඒකෙන් අනිවාර්යයෙන්ම මියගිය ඔක්කොම පරදත්ත උපජීවීන් බවට පත් කරනවා ඔබ. ඒ කියන්නේ දුකට පත් වෙලා ඉන්නේ කියන එක. අද දිනට ජන්මදිනයේදී රූපා විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. අද දිනට ජන්මදිනය නම් සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් චිරජීවනය. දූදරුවන් විසින් මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන අතර මේ පරලෝසපත් දයාබර පියාණන්ටත් මව්පිය දෙපාර්ශ්වයේ පරලෝසපත් සියලුම ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රූපා විජේසිංහ ආදරණීය මෑණියන්ටත් සුජීවස් වෙන සහෝදර සහෝදරයන්ටත් නිදුක් නිරෝගී සුවය සච්චිර ජීවනයේ උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔනෙලි ස්නේහා සුජාන් අනාරා ශෙවාන් නෙහාන් ඔනාශා විහානා යන මොනවරු මිනිමිරියන්ට නිදුක් නිරෝගී සුව ලැබී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ධර්මාබෝධය සඳහා අවශ්‍ය ප්‍රඥා සම්පත්තිය වඩා වර්ධනය වේවා. ඔව්. වැඩි ඕනේ නැහැ මේ නිමිත්ත පිළිබඳව හඳුනාගෙන ඒකට එකතු නොවෙන්නම දැඩි අදිෂ්ඨානයක් ගන්න. සියලු සත්ත්වයින්ට භව නිරෝධය පිණිස අවශ්‍ය ප්‍රඥාව පහළ වේවා. ගෞරවනීය දේශකින් වහන්සේට ඉක්මන් භවයකදී කියන්න එපා ඉහාත්ම වශයෙන්ම ඉක්මනින් නිර්වාණ අවබෝධය පූර්ණ කරගන්න ලැබේවා. මොකද පටන් අරගෙන නැහැ කියන්න එපා. අපි මේ කියන කාරණාවල අනුව අපි ළඟ තියෙන දේවල් ඔබට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒක ඉවර කරගන්න ලැබේවා. එබැවින් මූල්‍ය දායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීම තුළින් පරලොස්සපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් පින් දුන්නා. මෑණියන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළා. ධර්මරුවන් හැම දිනාටම චිරජීවනයේ ප්‍රාර්ථනා කළා. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබටත් ඉහාත්ම වශයෙන් ඔබගේ ජීවිතවල පවතිනා වූ අවුල් ද්වේෂය මත සිදුවෙන බව දැනගෙන ද්වේෂය නැත්නම් ඔය අවුල් නැති බව දුරස්ත වීමක් නැති බව තේරුම් අරගෙන ඔබේ ජීවිතවලනොත් ද්වේෂය නැමැති හතුරා පළවා හැරීමට බුදු සමය සඳහන් ද්වේෂය අනිත්‍ය බැලීම නැමැති විදර්ශනා ඥානය පහළ කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං